අයිබෝන් සුබ උදෑසනක් හැම උදෑසනම වගේම අදත් අපි නෙස්ටෝමෝල්ට් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන ආරම්භ කරන්නට යන්නේ. ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තව කෙනෙකුගේ ජීවිතයක් බලගැන්වීමට නෙස්ටෝමෝල්ට් ෆර්ස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්වන ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණි හොත් ඔබට නෙස්ටෝමෝල්ට් වෙතින් වටිනා තෑගි දිනා ගැනීමටත් අවස්ථාව හිමි වෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර සඳහා නෙස්ටෝමෝල්ට් Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල ලෙස තේරීපත් වෙන්නේ මොන සිතුවිල්ලද කියලා. සෑම දිනකම උදෑසනම අවදිවන්න. ජීවිතයේ දෙස අලුත් විදිහට බලන්න උත්සාහ කරන්න. අතීතයේ ඉගෙනගත් පාඩම් අත්දැකීම් එක්ක අනාගතය සැලසුම් කරන්න. එවිට ජීවිතය දිනන්නට ශක්තිය ඔබට ලැබේවි. මේ සිතුවිල්ල නෙස්ටෝමෝල්ට් ෆර්ස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර තිබෙන්නේ දේශානි විජේසිංහයි. ඔබටත් ආරාධනා. අපි ඒ වගේම ඇරයුම් කරනවා මෙතන පටන් දවසේ පුවත් වාර්තා සිරස්තල මොනවද කියන්නේ මොනවද පළ කරලා තියෙන්නේ කියලා විමසා බලන්නට අප සමග රැඳෙන්න. ඒ අනුව අපි ජාතික පුවත්පත් වෙත අවධානය දෙද්දී අද පුවත්පත් කීපයක්ම ප්‍රමුඛ කාරණාව විදිහට ඉදිරිපත් කරන තාසිරිමත් සිදුවීමක් පිළිබඳව වාර්තා කරන්නට කැමති ලොව විශාලතම පොකුරු නිල් මැණික හමුවීම පිළිබඳව. අපේ මේ රත්න දීපය අපේ ජන්මභූමිය රත්න දීපයක් විදිහටයි හඳුන්වන්නේ. ඉතින් මේ රත්න දීපෙහි මේ මිහි තලය මත ගැබ්ව තිබෙන ඒ මහා ධන නිදානයේ මහා සම්පත හිටි හැටියේ මෙලෙස යම් යම් අවස්ථාවල මතුවුණු ආකාරයන් අපිට සිහියට නැගෙනවා. ඒ ආකාරයෙන් රත්නපුර පැල්මඩුල්ල කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේම නිවසක පිටිපස්සේ ලිදක් කපනකොට තමයි මේ පොකුරු නිල් මැණික හමු වූ බව කියන්නේ. අද වාර්තා කරනවා ලොව විශාලතම නිල් පොකුරු මැණික රත්නපුරෙන් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් කියලා. අනෙක් පුවත්පත්වලටත් අවධානය දෙමු. දිවයින වාර්තා කරන්නේ කහවත්තේ පතලකින් කිලෝ 510ක නිල් මැණිකක් හමු වෙලා වටිනාකම ඩොලර් මිලියන 100කට වැඩි වුන් කියන්නේ පතලකින් කියලා. ඊළඟට මව්බිම පුවත්පත කියන්නේ හමුුනේ ගෙවත්තේ ලිදක් කපද්දි කියලා. ඊළඟට සෙරන්ඩිබ් නිල් මැණික ලෙස මෙය නම් කරයි කියලාත් වාර්තා කරනවා. බර කිලෝ 510ක් දැනට වටිනාකම පමණක් කෝටි 2000ක් කියලා තක්සේරු කරලා තිබෙනවා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියා. මෙය ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට ගන්න පුළුවන් එකක් බවට පත් වෙන්නේ නැහැ. ලෝකී ඉහළම ධනවතෙකු විසින් තමයි මේ මැණික මිලදී ගන්නවා නම් මිලදී ගත යුත්තේ කියලා. ඒ වගේම මේ භූමිය පස ඊළඟට මෙවැනි khනිජ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥතාවයක් ඔබවන විද්වතුන්ගෙන් මේ පිළිබඳව විමසද්දී මෙය වසර මිලියන ගණනක් එහාට දිව යන අතීතයත් එක්ක බැඳුණු ස්වභාවික නිර්මාණයක් විදිහට තමයි ඔවුන් අර්ථකථනය කරන්නේ. ඊළඟට අපි ලංකාදීපෙත් දකිනවා වටිනාකම කෝටි 2000ට වැඩි ලොකුම මැණික හමු වුණා කියලා ඇතැම් පුවත්පත්. අද මව්බිම මෙහෙමනම් වාර්තා කරලා තියෙන්නේ ලංකාවේ ලොකුම මැණික් කියලා. හැබැයි බොහෝ පුවත්පත්වලම සෑම පුවත් වාර්තාවකම දැක්ුණේ ලෝකයේ ලොකුම මැණික් පොකුර හමු වුණා කියලා. මීට පෙරත් අපට මතකයි යම් පාරකට කතරගම ලුණුගම්බෙහෙර මාර්ගය පුරවද්දී අරගෙන ගියපු පස් ගොඩකින් මේ ආකාරයේ මැණික් පොකුරක් කැඩිලා බිඳලා ගිය මැණික් පොකුරක මැණික් කෑලි මතු වුණා. එය මහා දැවැන්ත සිදුවීමක් බවට ඒ යුගයේ පත් වුණත් අපට මතකයේ තිබෙනවා. ඒ වගේම පසුගියදා ඔබට මතක ඇති යම් පුවත් වාර්තා තුල පළ වෙලා තිබුණා. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් බටහිර ජාතීන් ඒ කාලේ අපේ තිබිච්ච පුස්කොළ පොත් ආදී වටිනා පෞරාණික දේවල් බොහොමයක් මේ රටින් රැගෙන ගිහිල්ලා තියෙනවා කියලා කෞතුකාගාරවල තියෙනවා කියලා. ඒ අතරේ කියවෙන තවත් වටිනාම දෙයක් තමයි අපේ රටේ මැණික්. මේ වගේ වටිනා සම්පත් ඔවුන් අරගෙන ගියා කියලා කියනවා. ඒ නිසා මේ භූමිය පින්බිමක් කියන්නේ නිකන් නෙවෙයි. ඉතින් මේ පින්බිමේ අගය වටිනාකම
ඇතමුන්ට දැනෙද්දී තවත් නොදැනෙනා පිරිසකුත් ඉන්නවා මේ බිමට ආශිර්වාදයක් වෙනවා වෙනුවට මේ වටිනා රටට ආශිර්වාදයක් වෙනවා වෙනුවට ඒ රටේ නම රටේ ගෞරවය අපකීර්තියට ලක් වෙන ආකාරයේ දේවලුත් අපට නිරන්තරව අසන්ට දකින්න ලැබෙන්නේ එවන් අය තුලින්. ඉතින් මේ මැණික පිළිබඳව ගත්තාම මේ ඉදිරියට මේ පිළිබඳව කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අප අවධානයෙන් ඉන්නවා. මේ මැණික ලේසින් ගෙන යන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒ සඳහා දොබකරයක් අවශ්‍ය වන බව තමයි මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේ බොහෝ අවස්ථාවල අප සොයා බලද්දී මේ පිළිබඳව තොරතුරු මෙවැනි මැණික් හමු වූ අය ඒ භූමියේ පදිංචිව සිටි අයට අවසානයේ අතු ඉරණම පිළිබඳව ගත්තහම එය බොහොම කනගාටුදායක බවට තමයි ඇතැම් අයගේ නම් පත් වෙලා තිබෙන්නේ. මේ කියන පුද්ගලයාට කුමක් වේවිද කියන එකත් අවධානයෙන් ඉන්න කාරණාවක්. මෙවැනි මහා නිධානයක් හම්බ වෙලා ඉන් පස්සේ ඔහුගේ ජීවිතයට ඔහුගේ අනාගතයට කුමක්ද වෙන්නේ කියන එක පිළිබඳව. ඊළඟට අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අගමැති සමිති කතා බිඳ වැටේ. ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම කියලායි වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍යවරයා එක්කත් ගුරු සංගම් සමිති නියෝජිතයෝ තිබ්බ සාකච්ඡා අසාර්ථක වූ බව ඔවුන් සාකච්ඡාවෙන් එළියට ඇවිල්ලා කිව්වා. හැබැයි අග්‍රාමාත්‍යවරයා කියලා තිබෙනවා සඳුදා ඉඳලා වැඩ කරන්න ලැහැස්ති වෙන්න කියලා. ඒ කියන්නේ ඒ වෙනකොට යම් විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කරලා තිබියදී තවදුරටත් ගුරුවරු මෙලෙස සංගම්වල මෙහෙයවීම මත වර්ජනයේ යෙදෙන බව තමයි ඇතැම් පාර්ශවයේ නිසා කියන්නේ. මේ ගුරු සංගම් අතරේ තියෙනවා රජයට පක්ෂපාතීව කටයුතු කරන ඇතැම් ගුරු සංගම් ශ්‍රී ලංකා පොදු ජන ගුරු සංගමේ වැනි ඒවා ඔවුන් ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා මේ ආදීන් පිළිබඳව විශ්වාසය තබලා මේ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. හැබැයි ඒ පිළිබඳව ප්‍රශ්න කරන අනෙකුත් ගුරු සංගම් ලංකා ගුරු සේවා සංගමේ ලංකා ගුරු සංගමේ මේ ආදී සංගම් නායකයින් විමසන්නේ කොච්චර කාලයක් දැන් බලාගෙන හිටියද මේ රජයත් අයවැය දැන් කලින් අයවැයෙන් විසඳයි කියලා බලාගෙන හිටියා. මේ අයවැයෙන් විසඳනවා කියලා තිබුණට ඒක විශ්වාස කරන්නේ කොහොමද කියලා ඔවුන් ඒ අතරේ ප්‍රශ්න කරනවා. ඊළඟට මේ පාසල්වල ගුරු සංගම් එහෙම නැත්නම් පාසල් පද්ධතිය පමණක් නෙවෙයි විශ්වවිද්‍යාල පද්ධතියේත් ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපනය බිඳ වැටෙන ලකුණු තිබෙනවා. සරසවි ආචාර්යවරුත් ඔන්ලයින් වලින් ඉවතට කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. සේවාව සංවෘත වෙයි ගුරු ගැටළු වලට අගමැතිගෙන් විසඳුමක් කියලා තමයි ලංකාදීප නම් වාර්තා කරලා තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබෙනවා. එකක් තමයි වැටුප් විෂමතාව ඉවත් කරන්නට, ඊළඟට සේවය සංවෘත සේවයක් බවට පත් කරන්න. ගුරු හා විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳව අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති සාකච්ඡාවේදී ගුරු සංගම් නියෝජිතයින්ට දැනුම් දුන්නේ. ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එෙහිදී ගුරු සංගම් නියෝජිතයින්ට ප්‍රකාශ කළ බව අද ලංකාදීප පුවත්පත මේ අනුව වාර්තා කරද්දී අරුණ පුවත්පතේම වාර්තා කරනවා. අගමැති සමගියේ සාකච්ඡා සාර්ථකයි ගුරු වර්ජනයේ දිගටම එන සතියේ යලි හමුවක්. කෙසේ වෙතත් පසුගිය කාලයේ මේ පිළිබඳව අමාත්‍යාංශයේ නිලධාරීන් ඉහළ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබුවා. එය නම් කළෙත් ඒ ලැබෙන වාර්තාව නම් කළෙත් සුබෝධිනී කමිටුව විදිහට කමිටු වාර්තාව විදිහට ඇයගේ නමින්ම එය නම් කොට තිබුණා. කෙසේ වෙතත් මේ සුබෝධිනී කමිටුවේ වාර්තාවට සමානවම වාර්තාවක් පොදුජන ගුරු සංගම ඉදිරිපත් කළ බවට ඔවුන් චෝදනාවකුත් එල්ල කරනවා. ඒකම අපිට අරගෙන ඇවිල්ලා කියලා. ඒ අතරේ ඔවුන් ලංකා ගුරු සංගමේ ජෝසප් ස්ටාලින් මහතා වැනි නියමුවන්ට චෝදනා කරනවා තමන්ගෙන් මේ තොරතුරු අරගෙන ගිහිල්ලා සාකච්ඡාවලට ගිහිල්ලා ඔවුන්ගේ වගේ ඉදිරිපත් කරනවා කියලා චෝදනාවක් එල්ල කරනවා. ඒ අතරේ ඔවුන් චෝදනා කරනවා අප තමයි එදා ඉඳලා දිවි හිමියෙන් මේ සටනේ හිටියේ ගුරුවරු වෙනුවෙන් හැමදාම සටන් කළේ. ඒ නිසා මේ උඩින් පාත් වෙච්ච යම් යම් සමිති රජයට කඩේ යන රජයට පක්ෂපාතී සංගම් සමිති මේ වෘත්තීය අයිතිය දිනා ගන්න තමන්ගේ අයිතිවාසිකම ලබා ගන්න සටනදී කටයුතු කරන ආකාරය පිළිබඳව යම් යම්
විවේචන ඉදිරිපත් කරනවා. එතකොට පෙරලා ඔවුන්ට විවේචන ඉදිරිපත් කරන අර සංගම් කියන්නේ ඔවුනුත් රජය සමග කටයුතු කළ කාලයක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමයේ. ඉතින් ඒ කාලවලවත් මේවා දිනා ගන්නට ඔවුන්ටවත් හැකියාවක් තිබුණේ නැහැ. එහෙම තියෙද්දි අද මේ ගැන කතා කරන එක හාස්‍යයක් කියලා ඔවුන් කියනවා. කිසිවෙව සංගම් අතර පවා සම්මුතියක් නැති ස්වරූපයක් තමයි අපට මේ ගුරු ගැටලුව පිළිබඳව දකිද්දී පෙනෙන්න තිබෙන්නේ. නමුත් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම්වරයා මේ ආදී සෑම දෙනෙකුම පාහේ ප්‍රකාශ කරන කාරණාව තමයි ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණයි, බොහෝ ඒවා අසාධාරණයි කියන්නට බෑ. නමුත් මුදල් ප්‍රශ්නයක රට තිබෙන්නේ, රජය මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා එන අයවැයෙන් පූර්ණ විසඳුමක් ලබා දෙන තුරු මේ යම් යම් විසඳුම් ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා දරුවෝ ගැන හිතලා, රට ගැන හිතලා සෞන්ද ඉඳලා වැඩ කටයුතු කරන්න යම් විසඳුමක් ලබා දෙනවා කියලා තමයි පොරොන්දු වෙලා තිබෙන්නේ දැන්ට. ඒ තමයි පිළිගන්නට බැරි බව පවසමින් ගුරු සංගම් තවදුරටත් මේ විරෝධතාවය දක්වන්නේ. ඊළඟට කියන්න ඕනේ තවදුරටත් අඛණ්ඩව මේ රටේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය අහිමි වෙලා තිබෙනවා. නමුත් රටේ දරුවන්ගෙන් භාගයට භාගයක්ම ඔන්ලයින් අධ්‍යාපනය කොහොමත් ලැබුවේ නෑ, ලබන්න පහසුකම් බොහෝ දෙනෙකුට තිබුණේ නෑ කියන එකත් දැන් අනාවරණ වන කාරණා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ පිළිබඳවත් චෝදනා තිබෙනවා. රජය ඒ පාසල් වලට ගුරුවරුන්ටවත් යම් පහසුකමක්වත් සපයා දෙන්න කටයුතු කරේ නැහැ. මේ ඔන්ලයින් අධ්‍යාපනයවත් කරගෙන ඉන්නේ ස්වේච්ඡාවෙන් තමයි ගුරුවරු ඉදිරිපත් වෙලා මේ කටයුතු කළේ කියලත් චෝදනා නැගෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් කාරණා වෙත. ඒ අතර අපට දකින්නට පුළුවන් දිනමින ප්‍රධාන සිරස්තලය ගෙනෙනවා අල්ලස් කොමිසම නඩුව ඉවත් කරගනි නිශංක සේනාධිපති නිදහස් වීමක් පිළිබඳව. මේ රජයට සම්බන්ධ පාර්ශවවල නියෝජනය කරන ඇතැම් අය බලවත් පුද්ගලයන් බොහෝ දෙනෙක් පසුගිය කාලයේ පවරනු ලැබූ නඩු බොහොමයකින් නිදහස් වන ආකාරය මෑත යුගයේ අපට දකින්නට ලැබිච්ච තත්ත්වයක්. ඒ බොහෝ තැන්වලදී ප්‍රකාශ වුණු කාරණාව බවට පත් වෙන්නේ හිතාමතා ද්වේෂ සහගත ලෙස, දෝෂ සහගත ලෙස ඔවුන්ට නඩු ගොනු කරලා නීතිය හමුවට රැගෙන එන්නට පියවරගෙන තියනවා කියලා පරිගැනීමේ චේතනාවෙන් මේවා සිදු කරලා තියනවා කියලා තමයි චෝදනා නගමින් එලෙස ඔවුන් නිදහස් වීම සිදු වන්නේ. ඊළඟට අපි දකිනවා දිවයින පුවත්පත් වාර්තාවක තිබෙනවා එන්නත් භාර ගනිමින් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයට චීන ජනතාවට ඇරයුම් කරයි. ඉදිරි කාලයේදී ලංකාවට ඇවිත් යන්න එන්න කියලා චීන ජාතිකයින්ට ඇරයුම් කරනවා. අදටත් චීන ජාතිකයින් බොහෝ දෙනෙක් කොළඹ නගරයේ ආශ්‍රිතව නම් අපිට සාමාන්‍යයෙන් දිනදා good morning කියන දකින්න පුළුවන්කම තියෙනවා. මොකද බොහෝ සංවර්ධන ව්‍යාපෘති මේවා එහෙම චීන ජාතිකයින් නියැලී සිටින නිසා. කෙසේ හෝ වේවා සැප්තැම්බර් මාසයේ වන විට රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සඳහා රටේ බොහෝ කටයුතු සඳහා විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා සහ රාජ්‍ය තුල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ අතරේ තවත් එන්නත් මාත්‍රා තොගයක් චීනයෙන් ලංකාවට ලැබෙන වෙනුව සයිනෝෆාර්ම් එන්නත පමණක් කෝටිය ඉක්මවන මාත්‍රා ප්‍රමාණයක් දැන් මේ වන විට මේ රටට ලැබිලා තිබෙනවා. 1 කෝටි 40 ලක්ෂයකට ආසන්න එන්නත් මාත්‍රා ප්‍රමාණයක් සමස්ත වශයෙන් ගත්තොත් දැන් මේ රටට ලැබී තිබෙනවා. ඒ වගේම පසුගිය එන්නත් තොගය පමණක් නෙවෙයි චීනයේ සිට එන්නත් කටුත් ලැබුණා කියලා තමයි සඳහන් කරන්නේ. එන්නත් කරණය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා. ඒ අතරේ අපි දකිනවා දිවයින පුවත්පතේ තිබෙනවා කොරෝනා රෝගීන් වැඩි පිරිසකට ඔක්සිජන් දීමට සිදු වෙලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ. කොළඹින් ගන්නා සාම්පලවල 20%ක් ඩෙල්ටා ආසාදිත නියත් මේ ගැන කාරණා පත්තර තුල වාර්තා වෙලා තිබුණා අපිට දකින්නට ලැබුණා. ඊළඟට මේ සේලයින් දෙන්න ඔක්සිජන් දෙන්නට වෙනවා කියලා සඳහන් වෙද්දී රෝගීන්ට දැන් මතකයි සති කිහිපයකට පෙර ආතුව රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයකට ඔවුන්ව විශේෂ සත්කාර කරන්නට සිදු වෙලා තිබෙනවා. ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙලා තිබෙනවා කියලා තොරතුරු ඉදිරිපත් වුණා. ඊළඟට අද අරුණ වාර්තා කරනවා වසරකට ඩොලර් මිලියන 5ක ඉතිරියක් රටට අවශ්‍ය සේලයින් රටේම නිපදවයි ආනයනය කරන්නේ තව මාසයක පමණ කාලයක් කියලා තමයි අරුණ අද වාර්තා කරලා තිබෙන්නේ. මේ පිළිබඳව තවත් කාරණා යම් පුවත්පත් තුළ අපට දකින්නට ලැබෙනවා. නමුත් ඉන් එහාට අපි අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාවටත්. ඊයේ පවත්වන්නට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20 තරගය හිටි හැටියේම පැය 4ක පමණ කාලයක් ඉතිරිව තිබියදී අතිටුවන්නට සිදු වුණා. කල් දමන්නට සිදු වුණාද දක්වා හේතු වුණේ ඉන්දිය ක්‍රීඩකයෙකුට කෘණාල් පාණ්ඩේ ක්‍රීඩකයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වීම. අද අරුණ වාර්තා කරන ජෛව බුබුලේ සිටි ඉන්දිය ක්‍රීඩකයාට කොවිඩ්
ක්‍රිකට් තරගය නවතී. මේ ජෛව බුබුලු ක්‍රමය ක්‍රියාත්මක කරන්නේත් ආරක්ෂාව පතා. එහෙමත් තිබියදීත් ඔහුට කෝවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. එහෙමනම් ඒ කොහෙන්ද කොහොමද කියන කාරණාව පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ඒ නිසා දෙපිලේම ක්‍රීඩකීන්ට PCR පරීක්ෂණ කරලා ඒවායේ ප්‍රතිඵල ලැබුණාට පස්සේ ඉදිරි තරග පිළිබඳව තීන්දුව කරන බව තමයි ආරංචි මාර්ග කියන්නේ. අපි යලිත් අවධානය යොමු කරමු පුවත් වාර්තා වෙත. ඒ අතරේ අපට දකින්නට ලැබෙන අනෙකුත් ප්‍රධාන කාරණා අතර හිෂාලිනී දැරිය පිළිබඳව තවදුරටත් අලුත් වාර්තා තිබෙනවා. දිවයින පළ කරනවා දැරියගේ මරණය සොයන්න කොළඹින් ගිය පොලිසිය පරීක්ෂණ ආරම්භයි කියලා. එහිදී ඊයේ දවසේත් විශාල මේ වතුකම්කරුවන් ආදී පිරිසක් ඇයගේ දේහය මිහිදන් කළ සුසාන භූමියාවට රැස්ව සිටි බවටත් තොරතුරු තිබෙනවා. දැන් අප මේ දකින්නෙත් එවැනි අවස්ථාවක් දිවයින ප්‍රධාන ඡායාරූපය එහි අපිට දකින්නට ලැබෙනවා. ඊළඟට අපි බලමු අනිකුත් පුවත්පත්වල මොනවද මේ ගැන පළවෙන්නේ වාර්තා කරන්න කියලා. ඒ නිසාම එම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව සපයන්නටත් සිද්ධ වෙලා තිබෙනවා. වර්ණි බෝගහවත්ත නිලධාරී තුමිය ඇතුළු කණ්ඩායමක් දැන් පරීක්ෂණ සඳහා ඩයගමට ගිහිල්ලා තිබෙන්නේ. ඔවුන් විශේෂයෙන් මෙහිදී අවධානය යොමු කරනවා ඇයට පෙර මේ සිද්ධියට අදාළ තැරව්කරු විසින් එවන ලද මේ නිවසේ සේවය කළ මෙහෙකාරියන්ගේ ප්‍රකාශ ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලමු අනිකුත් පුවත්පත් මේ ගැන යම් ආකාරයකින් හෝ වාර්තා කරලා තිබෙනවාද කියන එක පිළිබඳව. පසුගිය දිනවල නම් නිරන්තරව දකින්නට ලැබුණේ මේ පිළිබඳව කාරණා. හිෂාලිනී දැරිය පිළිබඳව සමස්තයක් විදිහට ගත්තාම අද වාර්තාකරණය බොහොම සීමා සහිතයි. නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියනවා දරුවන්ට එල්ලවන හිංසනවලට එරෙහි නීති දැඩි විය යුතුයි කියලා. ඔහු එහෙම කියනකොට ඔහු ඇතුළු සජබයට සමගි ජනබලවේගයට ආණ්ඩු පක්ෂයෙන් ඇතුළු ඇතැම් පාර්ශවවලින් චෝදනා තියෙනවා. මෙහිදී මේ සිද්ධියේදී ඔවුන්ගේ පක්ෂයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පිළිබඳව ඔවුන්ගේ අදහස් දැක්වීම ඍජු නැහැ. විශේෂයෙන් මුසම්මිල් වැනි මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා ආණ්ඩු පක්ෂයේ ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා පේන්න නැහැ කියලා. අතරේ නලින් බණ්ඩාරජය මහවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා මේ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න අපට අවලාද නැගීමෙන් තොරව අප මේ ප්‍රතික්ෂේප කරනවා කියලා ඔහු එහිදී ප්‍රකාශ කරනවත් අපට දකින්නට ලැබුණා. බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකාරිණීන්ගෙන් සටහන් ගනී කියන කාරණාව ඩයගමට ගිහිල්ලා මේ පිළිබඳව ප්‍රකාශ ගන්නා ආකාරය පිළිබඳව දිනමින අද වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට ළමා මෙහෙකාර සේවය යොදවන්නන් සොයා බස්නාහිර විශේෂ මෙහෙයුම් ගෙන්ගෙට ගිහිල්ලා ඇතැම් නිවෙස් හිමියන්ගෙන් මේ පිළිබඳව තොරතුරු විමසනවා. ඊයේ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. එහිදී සැකසහිත ස්ථාන විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරන බව තමයි කියන්නේ. මෙහිදී පරීක්ෂා කරන්න වෙන්නේ ප්‍රභූ පැලැන්තියේ නිවාසම තමයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ තව මෙවැනි අය ඉන්න බව තමයි ආරංචි මාර්ගවලින් කියන්නේ. ඒ නිසා මේ අඩු බාල වයස් දරුවන් සේවයේ යෙදවීම පිළිබඳව සහ සේවයේ සිටින අයට සංග්‍රහ සත්කාර කරන ආකාර පිළිබඳව මීට වඩා අවධානය යොමු විය යුතුයි. මේ පිළිබඳ නීති රීති මීට වඩා ශක්තිමත් විය යුතුයි කියන එක සමස්ත රටේම ජනතාවගෙන් ඇහුවත් බොහෝ දෙනාගේ මතය බවට මේ වන විට පත් වෙලා තිබෙනවා. අප ඊළඟට අවධානය දෙමු වෙනත් කාරණා කීපයක් වෙත. යනුව ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නේ මගින් නැතුව දුම්රිය දෙකක් අවලංගු වීමක් පිළිබඳව වාර්තා කරනවා. කොළඹ කොටුව සිට අඹේපු සහ දකුණු කළුතර දක්වා උදේවරුේ ධාවනය කරන මගී දුම්රිය දෙක ඊයේ මේ විදිහට අවලංගු කරලා තියෙනවා කියලා. ඒ අතරේ සුවිශේෂ සංවත්සරයකුත් යෙදিলা තිබෙනවා. සුවසැරිය 5 වන සංවත්සරය අදයි කියලා පළ කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයාගේ ඉරුව සහිතව ලංකාදීපේ යහපාල රාජ්‍ය සමයේ තමයි මේ සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වා දෙනු ලැබුවේ. එදී යම් යම් විවේචනත් ඉදිරිපත් නොවුණා නෙවෙයි. විශේෂයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවක විපක්ෂයේ විදිහට කටයුතු කරපු වර්තමාන ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය මේවා බොහොම දැඩි ලෙස විවේචනය කරනවා. මේ ගිලන් රථවල ඉන්දියාවෙන් ගෙන්නුවේ. ඒ නිසා මේ ගිලන් රථවල ගිහිල්ලා අන්තිමට පිටගැස්වට බේත් දෙන්න වෙයි කියලාත් ඇතැම් අය කිව්වා. නමුත් අද වෙනකොට එහි වටිනාකම ඒයින් ලැබෙන ප්‍රතිලාභය ප්‍රතිඵලය දැනෙන්නට පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්
කොවිඩ් තත්ත්වය හමුවේ දැඩි සේවයක් මේ සුවසැරිය ගිලන්රත් සේවා තුළින් ලබා ගන්නට කටයුතු කරන නමුත් ජනාධිපතිවරයා මේ පිළිබඳව එවැනි විවේචනවලට නොගිය ආකාරයක් තමයි අපිට මුල සිටම දකින්න ලැබුණේ. එය අගය කරනවත් අපිට දකින්නට ලැබුණා පමණක් නෙවෙයි යම් ආකාරයක චෝදනාවකුත් එල්ල නොවුණාත් නෙවෙයි පහුගිය රජයට මේ සුවසැරිය ගිලන්රත් සේවාව හඳුන්වා දුන්නට විශේෂයෙන් රෝහල්වල හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකක මේ ආදිය ස්ථාපනය කිරීම සඳහා ඒවායේ පහසුකම් වැඩි කිරීම සඳහා ඒවා පුළුල් කිරීම සඳහා පසුගිය කාලයේ මුළුල්ලේම පියවරගෙන තිබුණේ නැහැ කියන එකත් ඒ වගේම නවීන පන්නේ නව ගිලන් රථ ලබා ගනිමින් ඒ සේවාවන් වඩාත් ශක්තිමත් කරන්නට දුන්නු දායකත්වය මදි කියන එක පිළිබඳවත් යම් යම් චෝදනාත් නැගුණා. නමුත් මේ සුවසැරිය පිළිබඳව ගත්තහම එහි ගෞරවය හිමි විය යුතුව තිබෙනවා පැවති රජයට. මේ රජය එය පවත්වාගෙන යන ආකාරයක් අපට දකින්න ලැබෙන සුවසැරිය තවදුරටත් ශක්තිමත් කිරීම මේ රජය යටතේ සිදු වුණා. යනුව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමත් අප දැක්ක ඊයේ දවසේ සමාජ මාධ්‍ය තුලේම මේ සුවසැරිය ගිලන්රත් සේවාවට සුබ පැතුම් එක්කාසු කරලා තිබෙනවා. සුබ පැතුම් වැදගත්. ඒ වගේම මේ ගිලන්රත් සේවයේ යෙදিলা ඉන්න රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාම වැදගත් කියලා අපි අවධාරණය කරන්නට කැමතියි. මොකද පසුගියදා සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනවල වුණුත් පෙරට ආවා ඔවුන්ට තිබෙන අඩුපාඩු ඔවුන් විඳින දුෂ්කරතා ඉදිරිපත් කරන්නට එහිදී මේ සේවාවත් ලේසි පහසු එකක් නෙමෙයි. නිසා ඔවුන් ගැනත් අවධානය යොමු වෙනවා නම් ඉතාමත්ම වටිනවා. ක්‍රීඩා ඇමති රාජ්‍ය ඇමතින් 4ක් ඔලිම්පික් ගියේ රජයේ මුදලින් නොවේ කියලා ලංකාදීප පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. නාමල් රාජපක්ෂ ඇමතිතුමත් රාජ්‍ය ඇමතීන් කීප දෙනෙකුත් ගියා කියලා තමයි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ ඔලිම්පික් ගැන සඳහන් කරාම අපිට තවමත් බලාපොරොත්තු වූ මට්ටමට එන්න අපේ කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාව ලැබුණේ නැහැ. නමුත් එක පැත්තකින් යම් ජයග්‍රහණ අපිට ලැබිලා තිබෙනවා. බොක්සින් වලල්ලේ අපේ කාන්තාවක් ඉන්නවා විනිසුරුතුමියක් විදියට. ඊළඟට ගත්තාම බේස්බෝල් ක්‍රීඩාවට ලංකාවේ හදපු පන්දුවක් තමයි අරගෙන ගියේ 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය වෙත. ලංකාවේ හදපු පන්දුවක් අරගෙන ගියාට ලංකාවේ ඔලිම්පික් කණ්ඩායමට තරගවදිද්දී අඳින්න නිල ඇඳුමක් නිර්මාණය නොවීම පිළිබඳව ඔලිම්පික් කමිටුවට චෝදනා තිබෙනවා. පුහුණු වීම් වලට ඇඳුමක් තිබුණට ආචාර පෙළපාලිව ආචාර සමාරම්භයට ඇඳුමක් තිබුණට තරගවදින්න නිල ඇඳුමක් නොතිබීම පිළිබඳව මේ ආකාරයෙන් චෝදනා නැගෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ තියෙන අපි දරුවෝ මෙහෙකාර සේවයට යෙදවීම ගැන කතා කරා. වයස 18ට අඩු දරුවෝ 45000ක් මෙහෙකාර සේවයේ යෙදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහිදී සේවය ලබා ගැනීම ඒ වගේම සේවයේ යෙදවීම කියන කාරණාව සේවය සඳහා ලබා දීම කියන එකත් වරදක් බවට පත් වෙනවා. මොනතරම් දුෂ්කරතා තිබුණත් අර අල්ලස් ගැනීමත් අල්ලස් දීමත් දෙකම වැරදි බවට පත් වෙනවා වගේ මේ මොන තත්ත්වයේ වුණත් දරුවෝ සේවයට යෙදවීම කියන එක අනුමත කරන කාරණාවක් නෙමෙයි. දරුවන්ට අවබෝධයක් නැහැ. වැඩිහිටියෝ දෙමව්පියෝ තමයි මේ පිළිබඳව අවධානය දිය යුතුව තිබෙන්නේ. ඊළඟට මව්බිම වාර්තා කරනවා ආර්ථිකයේ කඩා වැටීමට ඉඩ තබා නැහැ. බිලියනයක් වී තිබූ විදේශ ණය නියමිත දිනේ ගෙවා දැම්මා කියලා රජය පැත්තෙන් කියනවා. බොහෝ දෙනෙක් ආණ්ඩුවට ගෙවන්න බැරි වෙයි කියලා. අපි ඒක නියමිත දිනයට ගෙවලා පෙන්නලා තිනවා. රාජ්‍ය ආර්ථික සැලසුමකට යනවා කියලා තමයි කියන්නේ. ඒ අතර විදේශ සංචිත වැඩි කර ගැනීම පිළිබඳවත් අපි දකිනවා පුවත් වාර්තා තියෙනවා. මුදල් අමාත්‍යාංශය පුටා දක්වමින් අද අරුණ වාර්තා කරනවා. එන මාස 3 ඇතුළත ඩොලර් සංචිත ඉහළට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් මේ පිළිබඳව අදහස් දක්වනවා. ඊ අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඊළඟට උද්ඝෝෂකයන් ගැන CID ඇහැ ගහගෙන ඉන්නවා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනදී සයිනොවැක් බලය 6 මාසයක් පමණයි චීනයේම පරීක්ෂණයකින් හෙළි වෙයි කියලා කියනවා. වැඩිම පාවිච්චි කරන්නේ ලංකාවේ සයිනෝෆාම් වෙන්නත. ඒ පිළිබඳව තිබෙන්නේ හොඳ ප්‍රසාදනීය ප්‍රශස්ත මට්ටමක් පිළිබඳව අදහසක්. නමුත් සයිනොවැක් ලංකාවේ නිෂ්පාදනය කරනවා කිව්වෙත් මේ සයිනොවැක් එන්නත. නමුත් ඒ පිළිබඳව චීනයේම කියනවා එහි ප්‍රතිශක්තිය තියෙන කෙටි කාලයයි මාස 6ක කාලයක් පමණයි කියලා. මෝල් හිමියන් සහතික මිලට වී නොගත්තොත් රජයේ සියලු වී තොග මිලදී ගන්නවා කියලා කෘෂිකර්ම ඇමති උපුටා දක්වමින් වාර්තාවක් දිවෙන්න තියෙනවා. ඊළඟ ඛණ්ඩයට අවශ්‍ය පොහොර තොග අඩුවකින් තොරව ලබා දීම පිළිබඳව සාකච්ඡාවකුත් ඒ දවසේ තිබුණා. ඇමතුමා නම් කියන්නේ අඩුවකින් තොරව පොහොර ලබා දීම සඳහා කටයුතු කරනවා කියලයි. හරින් අද CID-ට හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මේ පාස්කු දින සිදු වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන සිටීමේ කාරණාව ආදී කරුණු මුල් කර ගනිමින් මෙලෙස CID-ට කැඳවලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ.
ඊළඟට රංජන් රාමනායක මහතාට සමාව ඉල්ලලා කලාකරුවෝ රංජන්ට ජනපති සමාව දෙන්න කලාකරුවෝ ජනපතිගෙන් ඉල්ලීමේ අවස්ථාවක් පිළිබඳවත් අද අපට අද පුවත්පතේ දකින්න පුළුවන්. අවසාන වශයෙන් අපි උපුට ගන්න මෙන්න මේ කාරණාව ගිය අවුරුද්දේ කෝටියකට වැඩියෙන් හෙන වැදිලා 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අකුණුසර වැදීම් 1,44 ලක්ෂයක් බවට වාර්තා වෙනවා කියලා තමයි මේ අකුණු හඳුනා ගැනීමේ ජාලයක් වන Earth Network උපුටා දක්වමින් අනාවරණ කරන්නේ. ඔබට ඒක කාරණාවක් මේ සමග ඉදිරිපත් කරමින් අපි විරාමයට යන්න සූදානම් වෙනවා. මේ අකුණු ගැසීම් තුලින් තමයි පස්සට භූමියට වැඩිපුරම නයිට්‍රජන් එකතු වීම සිදුවන්නේ කියලත් දැනට සොයාගෙන තිබෙනවා. භූමියට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවයෙන් 50% පමණ ප්‍රමාණයක් සැපෙන්නේ මේ අකුණු මගින් කියලා තමයි කියවෙන්නේ. මොකද නයිට්‍රජන් ගැන එහෙම සෑහෙන කතා වෙනවා, පස්ස භූමිය ගැන කතා වෙනවා පොහොර ප්‍රශ්නයත් එක්ක. ඒකයි අපි ඒ කාරණාවත් එක්කාසු කරන්නේ. එහෙමනම් කෙටි විරාමයක්, විරාමයෙන් පසු අද පිළිසඳර සමග අලිමුණ ගැස්ම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.